Hi, good afternoon students. දැන් අද අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ වෙනස් විදියකට මම ක්ලාස් එක කරන්න. මොකද දැන් රටේ පවතින තත්ත්වයක් එක්ක අපිට පුරුදු විදියට ක්ලාස් කරන්න අමාරුයි. ඉතින් ඒ අමාරුයි කී ක්ලාස් කරන්න නැතුව හිටියොත් ඔයගලන්ට අපි ඔයගලන්ගේ ඉම්ප්‍රූව් වෙච්ච දැනුම මේ අමතක වෙලා යනවා. ඉතින් ඒක අපරාධයක්. එහෙම වෙනවට මම කැමති නෑ. ඉතින් ඔයගලන්ගේ අම්මලාත් කැමති නැතුව ඇති. ඒක නිසා තමයි මම මේ විදියට ඔයගලන්ට WhatsApp තාක්ෂණය හරහා ඔන්ලයින් ක්ලාසස් කරන්න හිතුවේ. ඉතින් අද අලුත්ම ක්ලාස් එකක් ඔයගලන්ට කරන්න මේ විදිහට. ඉතින් අද අපි second term එකේ first lesson එකේ ඉඳලා පටන් ගමු. එතකොට අනිත් එක තමයි විශේෂයෙන් කියන්න දැන් මේකෙදි ඕගලන්ට මගෙන් ප්‍රශ්න අහන්න අමාරුයි. දැන් වීඩියෝ එකේදී පස්සේ වීඩියෝ එක බලලා ඕගලන්ට තේරෙන්නේ නැති ඕනම දෙයක් මට WhatsApp කරන්න. මම homeworks දෙනවා කරන්න paper එකකුත් දෙනවා. ඒව ඔක්කොම ඕගොල්ලෝ මට කරලා ඉවර වෙලා ලබන සතියේ ක්ලාස් එකට කලින් මට ඒ ටික එවන්න. එතකොට මට ඒ ටික ඔයගලන්ට කරෙක්ට් කරලා එවන්න පුළුවන්. තේරෙන්නේ නැති මොනවාම හරිනොත් ඕන වෙලාවක මගේ contact number එකට හරි කතා කරලා අහන්න. අපි බලමු මේ විදිහට lesson එක පටන් ගන්න. එහෙනම් දැන් ඕගොල්ලන් ගිහිල්ලා අරන් එන්න school textbook එක. Then please go and bring your school textbook to start the lesson. lesson එක පටන් ගන්න. Okay? Then are you ready? Okay, then start. Today I am going to start a new lesson. This is the first lesson of our second term. Second term එකේ තියෙන පළවෙනි lesson එක. What is the topic of the lesson? The today topic is extinct friends. Extinct friends mean වඳ වී ගිය සත්තු. දැන් ඉන්න සත්තුද නැහැ. වඳ වී ගිය සත්තු. ඒ කියන්නේ අපි අහලා තියෙනවා මීට කලින් ගොඩාක් කලින් සත්තු ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ දැන් වඳ වී ගිහිල්ලා. ඉතින් අපි කතා කරන්නේ today our topic is about extinct friends. හරිද? Then activity act out. Netu's tour to the ice age. ඔන්න බලන්න. Netu's tour to the ice age. නෙතු කියන ළමයා ඔන්න tour එකක් ගිහිල්ලා තියෙනවා කොහෙද? ice age වලට. ඉතින් කොරෝනා තියෙන වෙලේ ඉතින් එයා නම් ice age ගිහිල්ලා අපිට නම් කොහෙවත් යන්න බෑ කමන්නේ. අපි එයාගේ tour එකට join වෙලා අපි විස්තර දැනගන්න තමයි යන්නේ. එයා කොහෙද ගියේ? එයාගේ tour එක කොහොමද කියලා. හැබැයි එයා ගිහින් තියෙන්නේ කොහෙද? එයා ගිහිල්ලා තියෙන්නේ ice age වලට. දැන් බලමු අපි කතා කරමු මොනවාද ice age කියන්නේ මොනවා ගැනද කොහෙද මේ ice age ඔක්කොම අපි කතා කරමු. Then I can't believe my eyes. A mammoth. I can't believe my eyes. මට අදහ ගන්න බෑ මගේ ඇස් වලින්. A mammoth. A mammoth නේ අර උගලන් චුටි කාලේ බලලා තියෙනද ice age කියලා කාටුන් එකක්. ඒක ඉන්නේ mammoth අර අලියා වගේ අලියට සවාන වගේ සතෙක් අන්න ඒගොල්ලෝ තමයි මැමත් කියන්නේ. මැමත්ලා දැන් වඳ වීගෙන ගිහිල්ලා ඒගොල්ලෝ අවුරුදු ගානකට කලින් හිටපු සත්තු දැන් ඒගොල්ලෝ නැහැ. ඉතින් මෙයාට නෙතුට බිලීව් කරන්න බෑ මේ මැමත් කෙනෙක් ඇස් දෙකට දැකපු එක ගැන. Hello, I am from the ice age. Wouldn't you like to go on a ride with me? Then මොකද මැමත් කියන්නේ? මැමත් replied like this. Hello, I am from the ice age. Would you like to go on a ride with me? Hello, මම ආවේ ice age වලින්. කැමති නැද්ද ඔයගොල්ලෝ යන්න අහනවා මාත් එක්ක රයිඩ් එකක්. ice age එකක් කියලා ice age එක කියලා කියන්නේ මේ කාලයක්. ඒ කියන්නේ පරණ කාලේ. දැන් අපි ඉතිහාසයේ අපි දන්න මුලින්ම මේ විදිහට එක හැදුනේ නැහැ. ice age කියලා කියන්නේ අර මුලින්ම අර Australopithecus කියලා ඉන්න human evaluation එකේ මානව පරිණාමය Australopithecus කියලා වානරයෙන් බිහිවෙච්ච පළවෙනි මිනිසා. ඉතින් ඒ අවධිය තමයි ice age. ඒතකොට ඒ කාලේ හිටපු සත්තු ගැන තමයි කතා කරන්නේ. දැන් එයා අහනවා අපෙන් කැමති නැද්ද රයිඩ් එකක් යන්න කියලා. අපෙන් කියන්නේ කාගෙන්ද අහන්නේ? නෙතුගෙන් අහනවා. යන්න කැමති නැද්ද රයිඩ් එකක් කියලා. It's freezing. Where are we? Are we in the Arctic? It's freezing. මිදෙනවා. සීතලයි. ගොඩක් මිදෙනවා. Where are we? කොහෙද මේ අපි?
Are we in the Arctic? අපි Arctic වලද ඉන්නේ. අපි දන්නනේ Arctic, Antarctic දැන් සාමාන්‍යයෙන් ඒවා සීත කලාප. දැන් අහනවා අපි මේ ඉන්නේ Arctic වලද කියලා. කවුද අහන්නේ? මේ නෙතු අහනවා. දැන් Netul asked from this mammal. මේ mammal ගෙන් අහනවා මේ කොහෙද අපි ඉන්නේ Arctic වලද කියලා. No, we are in the ice age. නෑ අපි මේ ice age වල ඉන්නේ. මේ හිම වැටෙන ice age වල තමයි මේ කාලේ තමයි අපි ඉන්නේ. Oh, are there any dinosaurs? එහෙමද? මේ dinosaurs ලා ඉන්නවද? dinosaurs ලා ගැන නම් අපි cartoons වල දැකලා තියෙන. ඉතින් අහනවා oh, are there any dinosaurs? Page number 30. Turn page 30. Sorry, they are extinct. Extinct mean අනේ සමා වෙන්න කනගාටුයි ඒගොල්ලෝ වඳ වෙලා ගිහිල්ලා. But I'll show you something else. නමුත් මම ඔයාලට පෙන්නන්නම් එක දෙයක්. Look at that. මම ඔයාලට පෙන්නන්න ඔය වගේ දෙයක්. Look at that. බලන්න මේක දිහා. What a huge skeleton. ගොඩාක් ලොකු. Huge mean විශාල. Skeleton ඇටසැකිල්ල. Skeleton කියන්නේ ඇටසැකිල්ල. Is it a dinosaurs? ගොඩාක් ලොකු ඇටසැකිල්ලක්. Is it a dinosaurs? ඒක dinosaur කෙනෙක්ගේද කියලා අහනවා. ඊට පස්සේ mammal මොකද කියන්නේ? Yes. Next one. Let's go this way. අපි මේ පාර දිගේ යමු. You can also see fossilized footprint of a dinosaur. අපි මේ පාර දිගේ යමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් fossilized footprint of a dinosaur. ඒ කියන්නේ ඉතුරුලා තියෙන අවශේෂ පොසිල මේ පොසිල කියලා කියන සතුන්ගේ අවශේෂ ඉතුරුලා තියෙන කොටස්. then fossil footprint of a dinosaur. පොසිල තත්ත්වයේ පවතින footprint පාසලකුණක් dinosaur කෙනෙක්ගේ. Amazing. At school we were taught how they became extinct. අපි පුදුමයි. අපි ඉස්කෝලේදී ඉගෙන ගත්තා. අදාහ ගන්න බෑ. ඉස්කෝලේදී අපි ඉගෙන ගත්තා කොහොමද ඒගොල්ලන් වඳ උනේ කියලා. Then grow. What's that? Procise growl. I hear. මට ඇහුණා නිකන් අර අදාහ ගන්න බැරි අద్భుත සද්දයක්. Be careful. It's a carnivore. Be careful. පරිස්සම් වෙන්න. It's a carnivore. Carnivore කියන්නේ කවුද? මාංශ භක්ෂිකයන්ට අපි කියනවා carnivore. දැන් සද්දේ යන ග්‍රර්. දැන් ඒ සද්දේ ග්‍රෝල් ගෙරවිල්ල. මට ඇහුණා පාහිතන ගෙරවිල්ල. ඉතින් අහනවා මොකක්ද ඒ සද්ද කියලා. වම් බය හිතෙන ගෙරවිල්ල මොකද්ද? growl mean ගෙරවිල්ල. Be careful. It's a carnivore. මේ පරිස්සමෙන්. Be careful. පරිස්සම් වෙන්න. It's a carnivore. carnivore කෙනෙක්. ඒ කියන්නේ මාංශ භක්ෂිකයෙක්. දැන් කොළ විතරක් කන අයට ශාක භක්ෂකයන්ට අපි කියනවා herbivore. මොකද්ද? herbivore. කෙනෙක් නම් herbivore, ගොඩක් නම් herbivorous. මස් කන කෙනෙක් නම් අපි කියනවා carnivore. ගොඩක් නම් මාංශ භක්ෂක නම් carnivorous. කොළ කන මසුත් කන සිංහලෙන් අපි කියන සර්ව භක්ෂක. ඒගොල්ලන්ට අපි කියනවා omnivore. ගොඩක් නම් omnivorous. Wake up soon. Oh, rebel tooth, tiger, help. දැන් මෙයා මොකද වෙලා තියෙන්නේ? අට්ටිකුත් දැකලා තියෙන උල් දා ටිකක් දැන් අම්මා කියනවා wake up soon. දැන් මෙයා ඇත්තටම ගිහිල්ලාද මේ ice age එකට? නෑ, මෙයා මේ dream එකක්. මෙයාගේ මේක dream එකක්. Okay. ඔන්න බලන්න දැන් අපිට දීලා තියෙනවා වචන ටිකක්. ඒ වචන බලන්න අපිට ටිකක් කියව ගන්න අමාරුයිද නැද්ද? කියව ගන්න අමාරුයි. ඒකේ ඒගොල්ලන් ඉස්සර මේ පරණ වචන තමයි දැන් අපි දන්නවනේ අපේ ඉස්සර දැන් අපේ stone inscriptions. ඒ කියන්නේ සෙල්ලිපි වල තියෙන වචන අපිට කියා ගන්න අමාරුයි. දැන් මේ වලින් අපිට පිටන්නේ අර ඉස්සර ඒගොල්ලෝ වචන පාවිච්චි කරලා තියෙන විදිය ගොඩාක් ඉස්සර. ඉතින් ඒ වචන අපිට කියව ගන්න ටිකක් අමාරුයි. ඒකෙන් අපිට පළවෙනි එකෙන් තියෙන්නේ mammals. දැන් බලන්න ඒක ලියලා තියෙන විදිය.
ඊට පස්සේ තියෙනවා second one එකේ තියෙන dinosaur බලන්න dinosaur ලියලා තියෙන විදිහ ඉතින් තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ carnivore ඔය carnivore කියන එක තමයි ওই විදිහට ස්පෙල් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මොකද්ද fourth one එක මොකද්ද saber tooth උල් තියෙන දාත ඉතින් බලන්න saber tooth කියන එක ඒක ලියලා තියෙන saber tooth කියන. නමුත් ඔය ලියලා තියෙන්නේ වචන. ඉතින් ඒ වලින් අර ඉස්සර අර මේකෙන් පෙන්නන්නේ අර පරණ දේවල්. සාමාන්‍යයෙන් අපේ ඉස්සර අපි ඉගෙන ගන්නකොට අකුරු එකපාරට දැන් තියෙන තත්ත්වෙන් අයන්න කයන්න රෑන ලිව්වේ නෑනේ. ඉස්සර චුට්ට ඕවා ටිකක් ඉවැල් වෙවි තමයි ගියේ. එතකොට ඒ විදිහට ටික ඉතින් ඔය අකුරු ඉංග්‍රීසි අකුරුත් ඉංග්‍රීසි වචනත් ඉතින් ඔහොම තමයි ලියලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්නන්නේ මේක අර පරණ කතාවක්. මේ අපි පස්සට ගොඩාක් පස්සට ගියා. අයිස් ඒජ් එකට ගියා කියලා තමයි දැන් පෙන්නන්නේ. දැන් ඔයගොල්ලෝ අයිස් ඒජ් එකට ගියා. ඉතින් අයිස් ඒජ් කියන්නේ ගොඩාක් එක්ස්ට්‍රීම් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් නෑ ඔක්කොම වඳ වෙලා ගිහිල්ලා. දැන් ඔන්න බලන්න ඇක්ටිවිටි එකක්. ඔන්න කම්ප්‍රිහෙන්ෂන් වලට අපි යන්නේ. Answer the following questions. දැන් ඔයාලට ප්‍රශ්න ටිකක් දෙනවා. Where did Mammoth come from? කොහෙන්ද මෙයා ආවේ? දැන් මම කියලා දෙන්නේ ඔයා ගෙදරදී තනියෙන් කරන්න ඕනේ. තනියෙන් කරලා මට WhatsApp හරහා එවන්න ඕනේ පොතක් අරගෙන උත්තරේ විතරක් ලියන්න. කොලයක් අරගෙන question number එක දාලා උත්තරේ විතරක් ලියන්න. answer එක විතරයි. මොකද මට questions ලියන්න ඕනේ. answer එක විතරක් මට ලියලා WhatsApp කරන්න මම බලලා check කරලා ඕගලන්ට කියනවා. second one, did Nethula agree to go on a ride with the mammoth? mammoth එක ගියාද කියලා අහනවා ride එකක්. agree වුණාද එකක වුණාද? name two special things the boy saw on his ride. think දෙලියගල ලියන්න පුළුවන් තේරෙනව නේද? special things විශේෂ දේවල් දෙකක් ලියන්නලු ride එකේදී මේ ගමනේදී අපි සාමාන්‍ය ride එකක් කියන්නේ සතෙක්ගේ පිටේ අපි ගමනක් යනකොට අපි කියන එක ride එකක්. නැත්තම් වාහනයක මත යන වාහන ඇතුළේ යන නෙමේ වාහනේ උඩ යන වාහනක වටයක් යනවා නම් අපි කියනවා ride bicycle ride එකක්. බෝට්ටුවක ඇතුළේ යන එකක් නෙමේ මත යන. එතකොට බෝට්ටුවක පදනවා ride. ඉතින් වාහනයක හරි සතෙක්ගේ හරි කොහමරි වාහනේ ඇතුළේ නෙමේ මත යන දේවල් වලට අපි ගමනක් යනකොට කියන්නේ ඒක drive නෙමේ ඒක ride. එතකොට what was the next one? What was the carnivorous animals in the cave? What was the carnivorous animal in the cave? කවුද හිටපු සතා අහනවා cave එකේ ගුහාවේ? Did Nethula really experience this incident? මේක ඇත්තටම අත්දැකීමක් වෙච්ච දෙයක්ද කියලා අහනවා. Okay. Then we can go for activity 2. Activity 2 වලට යන්න පුළුවන්. Actually it is a vocabulary part. Refer to a dictionary and find the word class, noun, adjective, etc. and meaning of the following words in the given context. අන්න බලන්න. පාවිච්චි කරන මේ dictionary එකක් refer කරලා මුලින්ම then we had find the meanings. අපිට අර්ථය ගන්න වෙනවා. We had to find the meanings of these words. එතකොට skeleton කියන්නේ මොකද්ද? මොකද්ද skeleton? දැන් තනියෙන් හිත dictionary එකක් අරගෙන try කරන්න මම කියලා දෙන්න. extincts මොනවාද? fossils මොනවාද? ඒ වගේ 1 to 5 වෙනකන් ඕගලන්ට තියෙන වචන ටික dictionary එක ගත්තා හෙව්වා ඊට පස්සේ මේ word class එක. after that you had to find the word class of them. ඒ කියන්නේ noun එකක්ද adjective එකක්ද ඒ විදිහට noun එකක්ද කියලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් adjective එකක්ද කියලා ලියන්න ඕනේ ඉස්සරහෙන්. හරිද? ඊට පස්සේ word class වලට අපිට ඕන සමහරවිට අපි සාමාන්‍ය word class ලියනකොට word class වල adjectives වෙන්න පුළුවන්, adverbs වෙන්න පුළුවන්, nouns වෙන්න පුළුවන්, verbs වෙන්න පුළුවන්. හැබැයි දැන් මේක ඒගොල්ලෝ mention කරලා තියෙන ওই දෙකෙන්. ඒත් ওই දෙකෙන් එකක්ද කියලා බලලා ලියන්න ඕනේ. හරිද? මොකද මෙතන verbs, adverbs ඒගොල්ලෝ පාවිච්චි කරලා නැහැ. Imagine activity 2. Then look at activity 3. Actually it is speaking activities. Then ඒක මට දැන් ඕගොල්ලන්ට එක මෙහෙ කරන්න අමාරු. ඒක නිසා අපි ඒක skip කරමු. අපි 4th එකට යමු. අපි
ක්ලාස් පුරුදු විදිහට පටන් ගත්තාම මේ කරන්න බැරිව තත්ත්වයක් එක්ක සිටුේෂන් එකත් එක්ක ප්‍රැක්ටිකලි කරන්න බැරි ස්කිප් කරපු ඒවා අපි ආපස්සට ක්ලාස් පටන් ගත්තාම කරමු. ඉතින් මේ පුළුවන් තරම් මම මේ කවර් කරන්නේ ඔයගලන්ට ගොඩාක් අඩුපාඩු අවම වෙලා හරි මෙහෙම විදිහට ක්ලාස් එක කරගන්න ඕන නිසා. නැත්තම් මේ ටිකත් නොකර හිටියනම් මේවත් ස්කිප් කරලා හිටියනම් මොකද වෙන්නේ අතෑරලා අපිට ඉස්කෝලේ පටන් ගත්තාම මාස දෙක තුනකින් ඉස්කෝලේට ආෆ්ටර් ස්කූල් උදායි මටත් පැය ගාණක් කරන්න බැරි වෙයි එහෙම වුණොත් ආෆ්ටර් ස්කූල් වැටුනොත් ඉතින් ඕගලන්ට ලොකු ටිකක් මාග්‍යරණ නිසා අපි දැම්මා සෙකන්ඩ් ලෙසන් එක ඉවර කරගත්තාම අපිට ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට ඉස්කෝලේ පටන් ගත්තාම පුළුවන් රිවිෂන් එකක් විදියට ආයෙ මේ ටික හොඳට මතක් කරගන්න. Okay? Then writing activity එකක් තියෙනවා. Then you have to do a writing activity. Actually it is a writing activity that you have to do. On Balanda, write a story. Nethul's tour to Great Ice Age. In your own words, you may use the word phrases given below. ඔන්න දැන් අපිට කතාවක් ලියන්න කියනවා. ස්ටෝරි එකක් හදන්න කියනවා මේ නෙතුල්ගේ ටුවර් එක ගැන. ඉතින් මේ බොරුවක්. එයාත් බොරුවක් කිව්වා නම් අපි දැන් මොකද කරන්නේ? මේ වචන ටිකක් තියෙනවා. එයාගේ බොරුව තව ටිකක් ලොකු කරලා ලස්සන කරලා අපිට ඕනේ මේ ග්‍රැමටිකලි. මේ ටික හරියට ලියා ගන්න. අනිත් එක මේක හරි ඉන්ටරෙස්ටිං ලෙසන් එකක්. හරිද? අපි ආසයි පරණ දේවල් දැනගන්න. එතකොට ඒගොල්ලෝ දීලා තියෙන වචනක් දීලා තියෙනවා. ඉතින් නම් මේක වැඩි කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොතලා ලියන්න තියෙන්නේ. ඔන්න බලන්න. හදලා ලියන්න. One fine day. එක හොඳ දවසක. Then ඊට පස්සේ suddenly හදිසියෙම finally අන්තිමට ඔය වගේ ඒගොල්ලෝ වචන අපිට දීලා තියෙනවා. ඕක ඔයාට පුළුවන් තරම් try කරන්න මේ වචනත් එක්ක meanings මේ වචනවල meanings අරගන්න හිතට try කරන්න. අරගෙන හදන්න කතාවක්. මමත් කියන්නේ අර අපේ අලියෙක් වගේ දැක්ක සතා අයිසේජ් වල කාටුන් එකේ නන මැම්මත්. ඉට් කියන්නේ ඌ මූ ඒක මේක ඉට්. අයි මම grandmother ආච්චි. and the articles පාවිච්චි කරන්න පුළුවන්. and the කියන මොනවද articles අපි දන්නවා. දැන් noun එකක් ඉස්සරහට දාන්න පුළුවන්. එතකොට එකක් නම් countable එකක් නම් එක common noun එකක් නම් අපිට දාන්න පුළුවන්. and කියන එක vowel sound එකක්. දැන්ට අපි වෙනුවට දාන්නේ and. අපි the දාන්න තැන දානවා. ලෝකෙට මේකක් නම් the. එහෙම නැත්නම් I introduce කරපු දෙයක් තව පාරක් introduce කරනවා නම් the. ඔයගේ දේවල් අපි articles lesson එකේදී අපි ඉගෙන ගත්තා. එතකොට දැන් මම දැන් මේ වෙලේ explain කරන්නේ නැහැ. ආටිකල්ස් ගැන ඔයගලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද අපි ආටිකල්ස් වලින් ගොඩක් ඇක්ටිවිටීස් කරලා තියෙනවා. ඒක නිසා මේ ආටිකල්ස් යූස් කරලා මේ වචන පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් හදන්න. මී මට ස්කෙලිටන් කියන එක ඇට සැකිල්ල ස්කෙලිටන් ඇට සැකිල්ල ෆුට්ප්‍රින්ට් අර කකුලේ අඩිය පාසලකුණ ගෝල් ගොරෝනවා. ඉතින් ඔය වගේ වචන ඒගොල්ලෝ දීලා තියෙනවා. appeared mean this වෙනවා this වුණා කියන එක. පේනවා this වුණා. invited ආරාධනා කරා. then surprised පුදුමයටපත් වුණා. then glad සතුට. glad mean happy. glad means happy සතුට. afraid බය. joined සම්බන්ධ වෙනවා. so දකිනවා. showed පෙන්නනවා. heard ඇහුණා. shouted කෑ ගැහුවා. was walking ඇවිද හිටියා. එතකොට ඒක අපිට past continuous sentence එකක් විදිහට පාවිච්චි කරන්න වෙන verb එකක්. ඒ කියන්නේ ඒක මොන තත්ත්වෙද තියෙන්නේ? ඒක තියෙන්නේ verb එක තියෙන්නේ present participle තත්ත්වේ. Okay, you may start the story as follow. One fine day, Nethu was working in his garden. Suddenly a mammoth. ඉතින් mammoth කෙනෙක් ආවා. mammoth කෙනෙක් දැක්කා. ඕන විදියකට මේ වචන දීලා තියෙනවා. ආවා කේම් එකක් දීලා නැහැ. දැක්කා. so කියලා දාන්න පුළුවන්. ඉතින් ඔයා ලියන්න තමයි mammoth කෙනෙක්ගේ පැත්තට ඇවිදගෙන ආවා. mammoth කෙනෙක් දිස්සුණා. ඉතින් වගේ ඔයාට වචන ගලපලා ලියන්න පුළුවන්. හරිද? ඉතින් ගැලපෙන්න ලියන්න ඕනේ.
ඒක try කරන්න ලියන්න. ඒක කොලයක් අරගෙන ලියන්න. ලියලා ඉවර වෙලා මට එවන්න. මං හරි වැරදි පෙන්නලා හරි වැරදි මම ඕගලන්ට එකක් ලියලා ඕගලන්ට එවනවා. Okay? ඊට පස්සේ බලන්න next one activity 5. ඒක මොකද්ද? Actually it is a reading activity. Then read the following instructions. Note how they are formed. Read the following instructions. පල්ලෙහා තියෙන උපදේශ කියවන්නලු. Note how they are formed. ඒක හදලා තියෙන්නේ කොහොමද? ඒ උපදේශ දීලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. Instructions. Wash your hands before your meals. ඔයාගේ අත් හොදන්නලු. Wash your hands. අත් හොදන්න. That's හොදන්න. Before your meals. ඔයාගේ ආහාර වේලට කලින්. Don't litter the school premises. Don't litter. කුණු දාන්න එපා. School premises. පාසල් පරිසරය තුල බලන්න පළවෙනි එක අත් හොදන්න. ඒක කරන්න කියලා දීපුවා අනා. Don't කියන්නේ ඒක කරන්න එපා කියන්න. කරන්න එපා කියන්න එපා කියලා දීපු ඉන්ස්ට්‍රක්ෂන් එකයි. ඒතොර ඉන්ස්ට්‍රක්ෂන්ස් විදි දෙකකට දෙන්න පුළුවන්. කරන්න. ඒ කරන්න කියන ඒවා හැම වෙලේම අපි දෙන්නේ present tense වලින්. කරන්න එපා කියන ඒවා අපි හැම වෙලේම දෙන්නේ මොනවා වලින්ද? present tense වල negative form එකෙන්. හරිද? ඔයා අත් හොදන්න toilet පාවිච්චි කරාට පස්සේ then wash your hands after using toilets. දැන් බලන්න එක කිව්ව කරන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් එක. දෙවැනි එකේදී අපි කරන්නේ කරන්න එපා negative form එකේ present tense වල negative form එකේ නැත කියන අර්ථයෙන්. එතකොට අපි පාවිච්චි කරන්නේ කරන්න එපා don't කියන. ඉස්සෙල්ලා කිව්වේ කරන්න. ඒක කිව්වනේ present tense වල positive form එකෙන්. දැන් මේ කරන්න එපා කියන්නේ present tense වල negative form එකෙන්. දැන් කියනවා ඒකෙදි don't litter the school premises. කුණු එකතු කරන්න එපා. එහෙනම් කෑ ගහන්න එපා. don't shout. සද්ද කරන්න එපා. ඔය කෑ ගහන්න එපා කියන්නේ don't make සද්ද කරන්න එපා. don't make noise. සද්දයක් කිසිම සද්දයක් කරන්න එපා. කෑ ගහන්න එපා. don't shout. ඔය වගේ එපා කියන දේවල්. don't go out. ඔය එළියට යන්න එපා. ඔන්න ඔය දේවල් instructions අපිට negative විදියට negative form එකෙන් present tense වල negative form එකෙන් දෙන්නත් පුළුවන්. නැත්නම් present tense වල positive form එකෙන් දෙන්නත් පුළුවන්. දැන් බලන්න ඔයාලට තියෙන activity එකක් කරන්න. categorize the instruction given below. මේ දීලා තියෙනවා instructions වගේක් පහළ. ඒ දීලා තියෙන instructions කියවලා මේ instruction group කරන්න categorize කරන්නලු. දැන් බලන්න table එකක් දීලා තියෙනවා safety at home. ගෙදරදී ආරක්ෂා වෙන්න ඕන විදිහ. safety on road. පාරදී ආරක්ෂාව සම්බන්ධයෙන්. safety at play සෙල්ලම් කරනකොට දැන් මේ පල්ලෙහා දීලා තියෙනවා එහා පැත්තේ instructions ටික. එතකොට categorize කරන්න ඕනේ මේක ගෙදර තුල ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන්න ඕන දෙයක්ද? පාරදී ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන්න ඕන දෙයක්ද? සෙල්ලම් කරන වෙලාවේදී අපි ආරක්ෂාව වෙනුවෙන් කරන්න ඕන දෙයක්ද කියලා ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. හරිද? then ඊට පස්සේ බලන්න ඒගොල්ලන්ගේ instruction then don't drive right past. ඒක මොකද්ද? present tense වල negative form එකෙන් දීලා තියෙනවා. don't drive පදවන්න එපා. නැත්නම් ride fast හයියෙන් පදවන්න එපා. වේගෙන් එලවන්න එපා. වේගෙන් වාහන පදවන්න එපා. ඒතකොට drive කියන එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් වාහනයක අපි ඇතුලේ ඉඳගෙන යන වාහන පදවනකොට අපි කියනවා drive. වාහනයක් උඩ වාහනයක් මත යන වාහන පදවනවට අපි කියන ride. ඒක මොකක්ද? ඒක safety එක ගැන කතා කරන්නේ. ඒතර බලන්න ඕනේ safety at home, the safety on road, the safety at play ද කියලා. Keep all medicines out of the reach of children. ඔක්කොම බෙහෙත් ළමයිගෙන් ඈත් කරලා තියන්න ඕනේ. ඔයගොල්ලන් හරි group එකට දාන්න ඕනේ. Don't throw the javelin. Javelin කියන්නේ හෙල්ල. Don't throw the javelin until the field is made ready for it. පිටිය ඒකට සූදානම් වෙනකන් හෙල්ල විසි කරන්න එපාලු. Always do warm up and warm down exercises before and after the sports activities. Always do warm up and warm down exercises before and after the sports activities. Always හැමතිස්සෙම කරන්නලු ඇඟ උණුසුම් වන ක්‍රියා.
ක්‍රීඩාවට පස්සේ සහ ක්‍රීඩාවට පෙර. Cross the road only at the zebra crossing. Zebra crossing එකෙන් විතර අපිට කියනවා cross කරන්න කියලා. Don't put boiling water into a glass or plastic bottles. උණු වෙන නටන වතුර වීදුරු වලටත් ප්ලාස්ටික් බෝටල් වලටත් දාන්න එපා කියලා කියනවා. මොකද උණු වෙන නිසා. වීදුරුව බ්‍රේක් වෙනවා, කැඩෙනවා. දැන් බලන්න ඒක safety at home එකක්ද නැත්නම් safety on road ද safety at place කියලා. Don't block the entrance when parking your vehicle. ඔයා වාහනේ පාක් කරනකොට entrance එක ඇතුල් වෙන තැන ඇතුල් වීම අවහිර කරන්න එපා. තේරුණාද? ඉතින් මේවා ලේසිද අමාරුද? ලේසි. Wear safety gear and suitable clothing when playing a sport. ඒ කියන්නේ අඳින්න ඕනේ safety විදිහට suitable clothing when playing sports. ක්‍රීඩාවක් කරනකොට අපි අවශ්‍ය දේවල් පළඳින දේවල් පළඳව ගන්න ඕනේ සහ ගැළපෙන ඇඳුම් අඳින්න ඕනේ. Handle sharp tools, instruments carefully. Sharp tools මොහොත් උපකරණ. මොහොත් ආයුධ. Instruments කියන්නේත් උපකරණ. Carefully පරිස්සමෙන්. Walk on the right side of the road. ඇවිදින්නලු පාරේ දකුණු පැත්තෙන්. Next one, wear slippers when handling electric items. Wear slippers සරප්පු දාගන්නලු handling හසුරවනකොට electric items හසුරනකොට සරප්පු පළඳින්නලු. Don't participate in sport activities if you are not feeling well. සහභාගී වෙන්න එපාලු sports activities වල අපි හොඳට ඉන්නේ නැත්තම් අපි feeling නැත්තම් හොඳින් නෙමෙයි නම් අසනීපයි වගේ නම්. Always wear a helmet when riding a bike. හැම වෙලේම helmet එකක් පදවන්නලු බයික් එක පදවන හැම වෙලේම හෙල්මට් එකක් පළඳින්නලු බයික් එක පදවන කොට. Don't use mobile phones when walking on the road or driving. Don't use mobile phones when walking on the road or driving. වාහනයක් පදවනකොට හරි පාරේ ඇවිදිනකොට හරි mobile phones පාවිච්චි කරන්න එපාලු. Next one. Don't get into the swimming pool until your coach tell you to do so. Swimming pool එකට බහින්න එපාලු until your coach tell you to do so. Coach පුරුදු කරන කෙනාට කියනකම්. ඔන්න බලන්න දැන් ඒක ලේසිද? ඔයාට තියෙන මේ instructions ඔක්කොම categorize කරන්න. Next one, add 2 more such instruction to each group. දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් දෙකක් add කරනකො දෙකක් හරි වැඩි ගාණක් ඒකටම ඔයා වෙන පාට පෑනකින් ලියලා මට එවන්න. නැත්නම් මට අඳුර ගන්න. එතකොට මට අඳුර ගන්න ලේසි. ඒ කියන්නේ එක group එකකට දෙක ගානේ. Safety at home එකට safety on road එකේදී safety at play එකේදී දෙක. ඔයා හිතලා ලියන්න කරන්න ඕන දේවල්. හෝ කරන්න එපා දේවල්. instructions විදි දෙකකින් දෙන්න පුළුවන්. අපි දන්නවා දැන් positive form එකෙන් negative form එකේ දෙකෙන් ඕන විදිහකට ඔයා instructions දෙක ගන්න දෙන්න. Prepare a poster instructing the public on one of the topics given in activity. දැන් මේ අපිට කියන topic මේ poster එකක් හදන්නලු. ඉතින් poster එකක් හදන්න අවශ්‍ය නැහැ. මොකද මේ ඒකත් අපි poster එකත් මාත් එක්ක class එක පටන් ගත්තාම හදමු. ඔයගොල්ලෝ එක කරන්න දැන් මේ අවස්ථාවේ ඕනේ නැහැ. Then ඊට පස්සේ බලන්න activity එක. After that we can go for next one. Activity 6, vocabulary. එකත් වචන සම්බන්ධ වචන මාලාව. vocabulary වචන මාලාවෙන් තමයි දැන් මේක අපිට දෙන්නේ වචන ඉගෙන ගන්න අපි දන්නේ නැති වචන. Match the words pairs with the picture. You may refer to a dictionary. වචන වලට එකතු ඒ කියන්නේ වචන match කරන්න වචන. වට ඕනනම් dictionary එක පාවිච්චි කරන්න පුළුවන්. dictionary එක පාවිච්චි කරනවා නම් ඉතින්
හොඳයි හැබැයි ඊටත් වැඩිය හොඳයි. තනියෙන් try කරන්න. ඊට පස්සේ හැබැයි දැන් මම මේ වෙලේ ඔයගලන්ට කියලා දෙන්නම්. ඔයගලන් ඉතින් මේ වැඩේ කරන්න ඕනේ. ඩයිනෝසර් හොයාගන්න පුළුවන්. mammals කියන්නේ කවුද? mammoth නෙමෙයි mammals. ශිරපයි සත්තු කිරි බීලා වැඩෙන අයට අපි කියනවා mammals. fossil කියලා කියන්නේ ඉතුරු වෙලා තියෙන මේ මොනවාද ඒවට කියන්නේ සිංහල වචනෙන් අපි මේවට කියනවා භාෂ්මාවශේෂ ඉතුරු කොටස් ඒ වගේ. එතකොට වැලි නිම්න ගංගා නිම්න හෝ පොදුවේ නිම්න ස්කෙලිටන් ඇටසැකිල්ල කැනී ටූත් ගොඩක් දත් මුවහත් දත් කේව් ගුහාව ජෝ කියන්නේ හක්කට අපි කියන ජෝ claws නියපොත්තු උල් නියපොත්තු වලට අපි කියන claws and invertebrate කියලා කියන්නේ අර අපෘෂ්ඨවංශික කියන්නේ අර කොඳු වැට පෙලක් නැති සත්තුන්ට අපි කියනවා invertebrate කියලා. okay එතකොට ඔයාලා මැච් කරන්න තමයි තියෙන්නේ. කියන්නේ ඒද බීද සීද ඩීද ඉදි කියලා පොතේ මේ වඳින්න ඕනේ නෑ. A B C D කියලා ලිව්වා. ඒක ඉස්සරහින් ඔන්න හරි වචනේ ලිව්වා. හරිද? ඒ විදිහට පොසිල කියලා කියන්නේ ඒවට තමයි අපි පොසිල් කියන්නේ. පොසිලයක් කියලා සාමාන්‍යයෙන් ඔය ඉතුරු වෙලා තියෙන සතෙක්ගේ පරණ සතෙක්ගේ මොනවා හරි පියසට් සටහන ඉතුරු වෙලා තියෙන. Then next one. Actually now I'm going to start okay then let's start next activity 7. Actually it is also a reading activity. The following is a documentary telecast is one of the children's television programs. Read it and answer the questions. එකත් මේ ඩොකියුමන්ටරි ටෙලිකාස්ට් ඒ වෙච්ච ඒ කියන්නේ ටීවී එකේ ටෙලිකාස්ට් වෙච්ච වැඩසටහනක් කළා ළමයින්ගේ වැඩසටහනකින් ප්‍රෝග්‍රෑම් එකකින් උපුටගත්ත ඩොකියුමන්ටරි එකක්. Dinosaurs are popular topic when we discuss the prehistoric era. Today let's unearth more mysteries of this lesson on era. Dinosaurs ලා කියන්නේ ගොඩක් popular topic එකක්. අපි prehistoric era ඒ කියන්නේ prehistoric mean පුරාණ ශීලායුගයේ පෙර ශීලායුගය කියන්නේ ගොඩාක් පරණ ප්‍රාග්ධන ඉතිහාසය කියන්නේ ගොඩාක් පරණ ඉතිහාස කාලය ඈත අතීතයේ ඉඳලා ප්‍රසිද්ධ කට්ටිය තමයි ඒගොල්ලෝ ඩයිනෝසර්ස්ලා කියන්නේ. නමුත් දැන් ඒගොල්ලන් අద్භූත විදිහට දැන් ඒගොල්ලන් මේ ලෝකේ ගිහිලා අනාවරණය වෙලා තින්නේ. දැන් අద్භූත විදිහට ඒගොල්ලෝ දැන් වද වෙලා ගිහිලා තින්නේ. දැන් අපි දැන් ඉගෙන ගන්න හදන්නේ මේගොල්ලෝ ගැන වැඩිපුර විස්තර කීපයක්. ඒ කියන්නේ ඩයිනෝසර්ස්ලා කියන්නේ එක්ස්ටින්ක්ට් ඇනිමල්ස් වලින් අපේ පාඩමේ අතර දැන් මේගොල්ලෝ හරිය ෆේමස් කට්ටියක් ඉස්සර හිටපු. දැන් අපි මේගොල්ලෝ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. Have you heard any prehistoric mammals? ඔය අහලා තියෙනවද අහනවා prehistoric mammals ඒ කියන්නේ කලින් ඈත අතීතයේ ඉතිහාසයේ හිටපු mammals ලා. ඒ කියන්නේ ශීරපයි සත්තු කිරිබීලා වැඩෙන සත්තු. If not, you would surely love to see Megatherium. An elephant-sized grows close. Look at the life-size replica of the Megatherium, which greets visitors at the Sloth Sanctuary in Costa Rica. Imagine that an elephant-sized hairy animal with giant claws ambling through the landscape looking for trees it could sit in front of and slowly chew the leaves. ඒ කියන්නේ මේ දැන් මේ සතෙක්ගේ රෙප්ලිකා එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ රෙප්ලිකා එකක් කියන්නේ මොකද්ද? රෙප්ලිකා එකක් කියන්නේ අනුරුවක්. අපි මොනවා හරි දෙයක් ඒ වගේ හදන දෙයක් තියෙන දෙයක් වෙනුවට ඒ අදහස ඒ හැඩෙන් හදන දෙයක් තමයි අනුරුවක් කියලා කියන්නේ. මම හිතන ෆේමස් කෙනෙක් කියන්නේ ඔන්න එයා වගේම හදන දෙයක්. ඉතින් මේකත් සතෙක්ගේ තියෙන මේ අනුරුවක් දැන් මෙයාත් මැමල් කෙනෙක්
මෙගතේරියම් කියන්නේ යාට එයා එලිෆන්ට් සයිස් අලියෙක්ගේ සයිස් ප්‍රමාණය වෙනවා. අනිත් එක මෙයා ගොඩක් විසිටර්ස්ලා කැමතිලු මෙයාව බලන්න ස්ලෝත් සැන්චුරි ඉන් කොස්ටා රිකා. මෙන්න මෙයාගේ රෙප්ලිකා එක තියෙනවා මේ සැන්චුරි එකේ. ඒ කියන්නේ උද්‍යානයේ මෙයාව බලා ගන්න. මෙයාගේ හැඩරුව කොහොමද මෙයා බලා ගන්න. Imagine that an elephant size අලියෙක්ගේ size and here with giant claws. මෙයාට ගොඩක් ලොකු නියපොතු තියෙනවා throughout landscape. ඒ කියන්නේ එයාගේ පිය සටහනට ඇවිදිනකොට ලේසියට ඇවිදින්න කරන්න මේ නියපොතු යාට තියෙනවා. And looking for trees, it could sit front of the slowly tulips. ඒ කියන්නේ එයා ගස් දිහා බලාගෙන ගස් එයා ශාක භක්ෂකයෙක්. ඒ කියන්නේ එයා herbivore කෙනෙක්. ඉතින් එයා ගස් දිහා බලාගෙන ඉතින් එයාට ඉඳ ගන්න හිට ගන්න එයාගේ හැම වෙලේම හැම මූවමන්ට් එකක් මෙයා හිමීට තමයි කරන්නේ. chew the leaves. ඉතින් එයා කොළ ගස්වල කොළ එහෙම හපන කෙනෙක්. දැන් අපිට හිතන්න කියනවා මේ රෙප්ලිකා එක දිහා බලලා මෙන්න මෙයා මෙහෙම කෙනෙක්. මෙයා දැන් ඔන්න ඇවිදිනවා හිමීට ඇවිදින්නේ. මෙයා හිමීට තමයි ගස් උඩ දිහා බලන්නේ. මෙයාගේ චලන හරි ස්ලෝ. ඉතින් මෙයා හිතන්නලු දැන් මේ රෙප්ලිකා එක දිහා බලලා හිතන්නලු මෙන්න මෙයාගේ මේ මූවමන්ට්ස් ගැන. ඉතින් ඊට පස්සේ අපි දැන් ඉගෙන ගත්තේ දැන් කවුරු ගැනද? මෙයාගේ නම මොකද්ද? මෙගතේරියම්. මෙයා කවුරු කෙනෙක්ද? මැමල් කෙනෙක්. දැන් අපි යාගේ ඊටු ටික ඉගෙන ගමු. This extinct herbivore stood 7 meters tall and weighed 7 tons. මෙයා මීටර් 7ක් විතර උසයිලු. And weight 7 tons. ටොන් 7ක් විතර බරයිලු. There are many views in scientific world about the disappearance of the creature. One of them is that they disappeared as a result of past changes in the climate. Another that is their sloths had been hunted to extinction by the carnivores. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ මෙච්චර අඩි 7ක් මීටර 7ක් උස ටොන් 7ක් බර මේ සතා ඔන්න විද්‍යාත්මක ලෝකයේ තුල මේ ඉන සතා දැන් මොකද වෙලා තියෙන්නේ? disappeared. ඒ කියන්නේ අතුරුදහන් වෙලා දැන් මෙයා පේන්න නැහැ. ඉතින් මේකට හේතු හොයාගෙන යනකොට මොනවාද හේතු? result of past changes in the climate. ඒ කියන්නේ climate එකේ කියන්නේ මොකද්ද? කාල ගුණය නම් weather. දේශ ගුණය climate. ඉතින් මේ දේශ ගුණයේ පවතින වෙනස්කම නිසා මේ සතු වඳ වෙන්න යන එක හේතුවක්. අනිත් එක තමයි මේ සතු වඳ වෙලා ගිහලා තියෙන්නේ අර කානිවර්ස්. ඒ කියන්නේ මාංශ භක්ෂක මේගොල්ලන්ව කනවා. ඉතින් ඒගොල්ලන්ව කාලා දාලා. ඒක නිසා ඒ හේතුව නිසා මේගොල්ලෝ වඳ වෙලා ගිහිල්ලා. Okay, now let's look at an extinct carnivore sea creatures. Amniotes were a group of shell sea creatures that mysteriously disappeared at the same time as the dinosaurs. Amniotes were invertebrate creatures without a backbone. Instead, they had a very supportive shell. Amniotes grew as big as 1 meter in diameter. They probably lived in warm, shallow, tropical areas of the ocean. Their diet consists of small fish. Amniotes were popular on the meals larger carnivores, marine creatures, but they would either have had to pull them out from the shell or have had jaws powerful enough to crush them. ඒ කියන්නේ මොකද? දැන් මේගොල්ලෝ ගැන අපි කතා කරන්නේ මේගොල්ලෝ carnivores creations. මුහුදු ජීවීන් carnivorous. ඒ කියන්නේ මාංශ භක්ෂක මුහුදු ජීවීන් වර්ගයක් තමයි මේ amniotes කියලා කියන්නේ. amniotes කියලා කියන්නේ මේ බූවල්ෙක් වගේ જાතිය. බූවල්ෙක් වගේ ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලන්ට බූවල්ලා වගේ නෙමෙයි hard shell එකක් තියෙනවා. බලන්න රූපේ දීලා තියෙනවා පික්චර් එකේ ඔයගලන්ට. අර යට කොටස බූවල්ලා වගේ තිබුණා නිකන් අර උඩ කොටස නිකන් ගොළු බෙල්ලෙක් වගේ hard shell එකක් තියෙනවා. ඉතින් මෙයා
ඩයිනෝසර් හිටපු කාලේ ඉඳලා තියෙනවා. හැබැයි ඩයිනෝසර්ස්ලා ඩිසපියර් වෙන්න පටන් ගත්ත කාලේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඕකේ දැන් ඒගොල්ලන් වඳ වී ගිහලා ඒ කියන්නේ ඩයිනෝසරස් ඉන්න කාලේ ඉඳලා ඒගොල්ලෝ වඳ වෙන්න යනකොට වඳ වේගෙන ගිය කාලේ වඳ වී ගිය මුහුදු ජීවීන් වර්ගයක්. ඒගොල්ලන් ගොඩාක් ලොකුවට වැඩිලා තියෙනවා. They grew as big as 1 meter in diameter. ඒගොල්ලන් ගොඩාක් විශාලයි. දැන් සාමාන්‍යයෙන් බූවල්ලෝ වගේ මේ මුහුදු ජීවීන් උනාට මේගොල්ලන් ටික විශාලත්වයෙන් වැඩි. They lived in warm, shallow tropical areas of the ocean. ඒගොල්ලෝ ඕෂන් එකේ සාගරේ ටිකක් උණුසුම් shallow කියන්නේ නොගැඹුරු tropical areas. ඒ කියන්නේ ඝර්ම කලාපය ටික සාගරෙත් අර රස්නේ මුහුදේ උනත් තියෙන උෂ්ණත්ව මට්ටම වෙනස් වෙන්න පුළුවන්. එතකොට මුහුදේ කලාපයේ මේ කියන්නේ සාගරේ උෂ්ණ කලාපයට බර පැත්තේ තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවත් වෙලා තිබිලා තියෙන්නේ. And their diet consists, diet mean ඒගොල්ලන්ගේ ආහාර වේල consistent අඩංගු වෙලා තියෙන small fish පොඩි මාළු මත තමයි ඒගොල්ලෝ ඇපිලා තියෙන්නේ. Okay, they were fed from small fish පොඩි මාළු යටතේ. Then they were popular on the they were popular on the manners of the larger carnivores, marine creatures, but they would either have had to pull them out from the shore and they had jaws powerful enough to crush them. ඒ වගේම මේගොල්ලන් සත්තු කන්න පුළුවන් විදියට ඒගොල්ලන්ට තද හය හක්කක් තිබිලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ කියන්නේ සත්තු ඇද ගන්න පුළුවන් විදියට ඒගොල්ලන්ගේ ඇඟ හැදිලා තියෙනවා. සහ ඒ ඇද ගන්න සත්තු ඒගොල්ලන්ට පොඩි කරලා කන්න පුළුවන් විදියට ඒගොල්ලන්ගේ තද හක්කු මේ මාළු විශේෂයේ තද හක්කු තිබිලා තියෙනවා. ඉතින් අද අපි ගැන ගත්තේ මේ සත්තු දෙන්න ගැනම ඩයිනෝසර්ස්ලා කාලේ හිටියද නමුත් දැන් නම් ඒගොල්ලෝ පොපියුලර් නැහැ. ඒ කාලේ හිටපු සත්තු ඩයිනෝසර්ස්ලා ගැන අපි ගොඩක් දේවල් දැනගත්තා. ඩයිනෝසර්ස්ලා මැමල්ස්ලා ගැන ටිකක් හරි අපි දැනගෙන හිටියා. හැබැයි මේ දෙන්න ඇචර ගොඩක් පොපියුලර් නැහැ. ලෙස් පොපියුලර් දෙන්නෙක් ගැන තමයි අපි දැනගත්තේ. තේරෙනවද? ඒ කියන්නේ මේගොල්ලෝ ගැන අපි දන්නේ නැති තරම්ම වෙන්න පුළුවන්. Do you know that Sri Lanka is one of the best sources of prehistoric studies in South Asia? Over 180 prehistoric sites have been found in Sri Lanka, including undisturbed human habits. The cave is called Batadombalena, a site near Kuruvita in Ratnapura, Belilena in Kitulgala, Pahiyangala in Bulat Sinhala, and Aliyagala, a site near Sigiriya, provided such evidence. The excavations are still going on, which involvement of many archaeologists. දැන් බලන්න අපි දැන් කතා කරන්නේ ඊපස්සේ ශ්‍රී ලංකාවේ පරණ දේවල් ගැන. එතකොට ශ්‍රී ලංකාවේ prehistoric ශ්‍රී ලංකාවේ ශිලා යුගයට ගියාට පස්සේ ශ්‍රී ලංකාවේ ගොඩක් හොඳ සෝසස් සාධක හම්බෙලා තියෙනවලු ඉතිහාසයේ සම්බන්ධව. ඉතින් දකුණු ආසියාවේ ඉතිහාසයේ සම්බන්ධ මේ ගොඩක් කැණීම් හම්බ වෙච්ච ගොඩක් කැණීම් කරලා පරණ දේවල් හොයාගත්ත රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබිලා තියෙනවා මේ සම්බන්ධව. Over 180 prehistoric sites 180කට වඩා මේ ඉතිහාසය ගැන කියන්නේ ඈත අතීතයේ තියෙන sites කලාප 180කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ හම්බෙලා තියෙනවා. අහලා තියෙනවනේ human habits. ඒ කියන්නේ මානවයන්ගේ වාසස්ථාන ඒගොල්ලන් ජීවත් වෙලා තියෙන ඒගොල්ලන්ගේ වාසස්ථාන මානව වාසස්ථාන සහ ඒගොල්ලන්ගේ අනිකුත් දේවල් එක විවිධ පරණ ගොඩාක් දේවල් ඈත අතීතයට යන දේවල් ගොඩක් ලංකාවේ එක්ස්කැවේෂන්ස් වලින් හොයාගෙන තියෙනවා. ඒ වගේ කියන්නේ දකුණු ආසියාවේ තියෙන හොයාගත්ත දේවල් පරණ හොයාගත් මේ පොසිල් මාස් හොයතේ ලංකාවට හොඳ තැනක් හම්බෙලා තියෙනවා.
Their caves and prehistoric sites have been found in Sri Lanka, including undisturbed human habitats. The caves called බටදොඹලෙන්න බටදොඹලෙන්න කියලා කියන්නේ එක්ස්කැවේෂන් එකකින් හොයාගත්ත පරණ ගුහාවක්. ඉතින් ඒවල ගොඩක් පොසිල්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම තව එකක් ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ කුරුවිට ප්‍රදේශයේ. කුරුවිට ඒරියා එකේ ඉන් රත්න ප්‍රබෙරිලන ඉන් කිතුල්ගන එකත් කොහෙද? එකත් කිතුල්ගල තියෙන බෙරිලන කියන කේව් එකත් ගොඩක් පරණ ඒගොල්ලන්ගේ අපේ හියුමන් ලගේ අපේ හිටපු හියුමන්ස් ලගේ මිනිස්සුගේ දේවල් පරණ ඒගොල්ලන්ගේ ඇටසැකිලි ස්කෙලිටන්ස් ගොඩාක් මේ ෆොසිල්ස් හම්බෙලා තියෙන. ඒ කියන්නේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් අපේ ඉස්සර හිටපු ඇන්සෙස්ටර්ස්ලා ගැන ආදි මිනිස්සු ගැන. then පාහියංගල in බුලත් සිංහල කියන ඒරියා එකේ පාහියංගල කියලා තව කේව් එකක් හම්බෙලා තියෙනවා. and අලිගල a site near සීගිරියට ළඟ තව සයිට් එකක් තියෙනවා අලිගල. ඒකෙත් හොයාගෙන තියෙනවා මොනවද මේ පරණ fossil marks skeletons වගේ දේවල්. The excavation are still going on with the involvement of many archaeologists. පුරා විද්‍යාඥයන්ගේ involvement කියන්නේ මැදිහත් වීම. ඉන්වෝල්ව්මන්ට් එකක් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මැදිහත් වීමක්. ඒගොල්ලන්ගේ මැදිහත් වීමක් යටතේ ඒගොල්ලන්ගේ එකතු වීමක්, ඒගොල්ලන්ගේ මැදිහත් වීමක් යටතේ තාමත් excavations mean කැණීම් කටයුතු කරගෙන යනවලු මේ දේවල් සොයා ගන්න. Now we have come to end of today's segment. අපි දැන් එන්නේ අද අපේ segment එකේ අවසාන ටිකට. Hope you would read more on the prehistoric era. අපි ඒගොල්ලෝ හිතනවා ගොඩක් prehistoric era එක ගැන අපි තොරතුරු ඉගෙන ගන්න ඇති කියලා. දැන් බලන්න ඒකෙත් වචන තියෙනවා. මෙගාතේරියම් කියලා ලියලා තියෙන විදිය බලන්න ඔයගලන්ගේ පොතත් එක්ක බලන්න. දෙවෙනි එක තියෙන්නේ මොකද්ද? ඇමොනයිටස්ලා බලන්න. දැකද ඇමොනයිටස්ලා කියලා අපි කතා කරේ බූවල්ල වගේ. මේ ඇමොනයිටස්ලා ගැන කොහොමද තියෙන්නේ ලියලා තියෙන්නේ කොහොමද පරණ පොත්වල. ඊට පස්සේ ඊළඟ එක ලෙන කියන්නේ caves. In Sinhala means Lena in Sinhala means cave in English. ඉතින් මේ ලෙන කියන වචනේ මේ ලියලා තියෙන්නේ කොහොමද මේ ඉස්සර ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන වචන මේ ගොඩක් පරණ මේකිනුත් පෙන්නන්නේ prehistoric එක ගැන තමයි මේකිනුත් අපිට පෙන්නන්නේ. then ඒක ඉගෙන ගන්න නිකන් බලන්න අයිඩියා එකක් ගන්න මිසක් ඒවා ලියන්න අපි try කරන්න ඕනේ නැහැ. then මේ activity එක ඔයගොල්ලෝ දැන් කරන්න ඕනේ. activity 1 2 3 4 activity 1 2 3 4 ඔය ටික විතරක් කරන්න ඕනේ. homework ඔයගොල්ලන්ගේ homework විදිහට ඔය ටික කරලා තියන්න. activity එකේ 6 එකේ activity 6 එකේ තිබිච්ච activity 7 එකේ තිබිච්ච completions වල 4 වෙනකම් කරාම ඇති 5 කරන්න ඕනේ නෑ. ඒක මොකද මාත් එක්ක කරන්න ඕන දෙයක්. අපි ඒ විදිහට කරන්න ඕනේ. මාත් එක්ක කරන්න ඕන දේවල් අපි ඉතුරු කරලා ඉතුරු ටික අපි කරමු. මොකද මේක මාත් එක්ක තනියෙන් ගලන් ක්ලාස් එකේදී ලියන්න ඕන දෙයක්. ඊට පස්සේ බලන්න අපිට තියෙන ලර්නින් පොයින්ට් එක. ඒක අපි කතා කරනවා. ලර්නින් පොයින්ට් එක තමයි වැදගත්ම දේ. ඕකෙන් තමයි අපිට ටර්ම් ටෙස්ට් වලට ප්‍රශ්න හැදෙන්නේ. ලර්නින් පොයින්ට් එක ගැන අපි කතා කරනවා ඊළඟ ලෙසන් එකේදී ඕගොල්ලන්ට. එතකොට මට පුළුවන් ඊළඟ ලෙසන් එකේදී ලර්නින් පොයින්ට් එක දීලා ඒකට අදාළ ඇක්ටිවිටීස් ඕගොල්ලන්ට දෙන්න. ඉතින් මේචරයි මට අද කියන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මට කියන්න. අනිත් එක ඕගොල්ලන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් කියන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මම ගොඩක් මම හිතනවා අද අපි මේ සුළු වෙලාවෙන් ගොඩක් දේවල් ඔයගලන්ට කළා කියලා. එහෙනම් අපි වෙන දවසක හම්බෙමු. then have a good day. Bye bye. See you.